සුබ දවසක්. අද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 වර්ෂයේ දැනට ලිස්ට් වෙලා තියෙන අන්තිම IPO එක සම්බන්ධව තියෙන වාර්තා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. එක තමයි හෙල ඇපරල් හෝල්ඩින් ආයතනය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක හෙල ක්ලෝතින් කියලා තමයි ගොඩක් අය දන්නේ. මේ ආයතනය තමයි 2021 වර්ෂයේ අන්තිමට ලිස්ට් වෙලා තියෙන CSE එකේ වෙබ්සයිට් එකේ නිකුත් කරලා තියෙන අන්තිම IPO එක. ඉතින් මේ සම්බන්ධව අපි කලිනුත් වීඩියෝ එකක් කරා ඔයගොල්ලන්ට මතක ඇති. මීට මාස 3-4කට කලින්. ඉතින් පසුගිය 29 වෙනිදා තමයි මේකේ ප්‍රොස්පෙක්ටස් එක නිකුත් කරලා තිබුණේ. ඉතින් ඒකත් එක්ක අපි බලමු ඒකේ සාරාංශගත තොරතුරු ටිකක් තමයි අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක කිසිම රෙකමෙන්ඩේෂන් එකකට ගන්න එපා. මේක ඔයගොල්ලන්ගේ දැනුමට ඔයගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් වලට තව එක්තරා විදියක රුකුලක් කරගන්න. ඉතින් අපි බලමු මොනවද තියෙන විස්තරයන් කියලා. හෙළ ආයතනය ගත්තම සම්පූර්ණයෙන්ම ලාංකික සමාගමක්. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේක USD earning තියෙන කම්පැනි එකක්. මේ කාලේ ගත්තම USD ඩොලර් සංචිත ගැන වැඩි වශයෙන්ම කතා කරන කාලයක්. ඉතින් මේ වෙලාවේදී ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා යොමු වෙලා තියෙන ඩොලර් earning තියෙන කම්පැනි වල ඉන්වෙස්ට් කරන්න. ඉතින් මෙන්න හොඳ ඔපචුනිටි එකක් ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් මේකේ තියෙන හැටියට රුපියල් 15 ගානේ තමයි එක ඕඩරිනරි ෂෙයා හෝල්ඩර්, ඒ කියන්නේ සාමාන්‍ය කොටසක් නිකුත් කරන්නේ. ෂෙයාර්ස් මිලියන 267ක් වගේ ප්‍රමාණයක් නිකුත් කරනවා. ඒ ආශ්‍රිතව ඒගොල්ලෝ බිලියන 4ක වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කෑෂ් පැත්තෙන් earn කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේන් බෝඩ් එකේ තමයි ලිස්ට් වෙන්න තියෙන්නේ. 2022 ජනවාරි 12 වෙනිදා තමයි ඕපනින් ඩේ හැටියට සලකන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේක එදාම සබ්ස්ක්‍රයිබ් වුණොත් එදාම ක්ලෝස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ තියන්නේ මේගොල්ලන්ගේ හෙල ගත්තම ඒගොල්ලෝගේ ප්‍රසන්ස් එක දැනට තියෙන කම්පැනි ෆැක්ටරිස් ලොකේෂන් වල 11ක් ෆැක්ටරිස් 11ක් දැනට ක්‍රියාත්මක කරනවා. ඉතින් මේකෙන් 7ක් ශ්‍රී ලාංකිකව, ඊට අමතරව ඉතියෝපියාවේ 2ක්, කෙන්යාවේ 2ක්, තැන්සානියාවේ 1ක්, ඊජිප්තුවල 1ක්, මොරොක්කෝ වල 1ක්. ඒ වගේ ආයතන ෆැක්ටරිස් 11ක් තියෙනවා. ඊට අමතරව ඩිසයින් සෙන්ටර්ස් ෆ්‍රාන්ස් වල, UK වල සහ USA වල 3ක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙතන විශේෂයෙන් පේනවා USD රෙවෙනියු එක 100%ක් USD රෙවෙනියු එක තියෙන එම්ප්ලොයිස්ලා 18000ක් වඩා ප්‍රමාණයක් මේකේ සේවය කරනවා මේ ආයතනයේ. ඉතින් මේ දින IPO එකේ ඩීටේල් මොකටද මේ ෆන්ඩ් රේස් කරන්න කියලා ඒගොල්ලෝ සාරාංශය දක්වලා තියෙනවා. මේකේ 25ක් ඒගොල්ලන්ගේ ෆයිබර් මිල් ඉන්වෙස්ට්මන්ට් වලටත්, ඊට පස්සේ ඉතුරු 15ක් ඩිජිටල් කෝ කියන SAP එක තමයි ඒගොල්ලෝ යූස් කරන්නේ. SAP HANA version එකේ තවත් දුරටත් ඩිජිටල් පැත්තට ඉන්වෙස්ට්මන්ට් එකක් සහ ඉතුරු 60 ඒගොල්ලන්ගේ සබ්සිඩරි වල ඉන්වෙස්ට් කරන්න වක්‍රාකාරව කියන බැලන්ස් ෂීට් එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න. ඊට පස්සේ අපි බලමු තව මොනවද තියෙන විස්තර කියලා. ඉතින් මේ බ්‍රෑන්ඩ් නේම්ස් කස්ටමර්ස් ලයික් පෝර්ට්ෆෝලියෝ එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඊට පස්සේ තවත් වැදගත් කරුණු ටිකක් තියෙනවා. මම පල්ලෙහාට බලාගෙන ඉන්නේ. ඊට පස්සේ මෙතන පෙන්නලා තියෙනවා ඔයාලට පේනවා ඇති වර්ක් ෆෝස් එක 78%ක්ම ෆීමේල් වර්ක් ෆෝස් එකේ තියෙන්නේ. සාමාන්‍ය වයස අවුරුදු 30ක් තමයි ඇවරේජ් එම්ප්ලොයි කෙනෙක් වයස වෙන්නේ. අලුත් ජොබ්ස් 4000ක් වගේ ප්‍රමාණයක් 2020 සහ 21 අතර කාලය තුර ලබා දීලා තියෙනවා ආයතනයෙන් පැත්තෙන් ගත්තම. ඊට පස්සේ අපි ගත්තොත් ඒව අමතර විස්තරෙන් හෙට තමයි දක්වලා තියෙන අපේ ඉන්වෙස්ට්මන්ට් පැත්තේ වැදගත් වෙන තොරතුරු අපි බලමු. පල්ලෙහාට ගිහිල්ලා මේ තියෙන්නේ කන්ටෙන්ට් එක තියෙන මෙන්න තියෙනවා මේගොල්ලන්ගේ ඉෂුව එකේ ක්ලෝස් වෙන දවස. IPO එක 2022 ජනවාරි 12 වෙනිදා ඕපන් වෙනවා. 2022 පෙබරවාරි 2 වෙනිදා ක්ලෝස් වෙන්න තමයි තියෙන්නේ. හැබැයි ගොඩක් වෙලාට මේක එදාම ජනවාරි 12 වෙනිදාම ක්ලෝස් වෙයි. මොකද මේක ඕවර් සප්ලයි වෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද ඩොලර් earning කම්පැනි එකක් ගත්තම වැඩි මේ දවස්වල වැඩි කැමැත්තක් තියෙන ඉන්වෙස්ටර්ස්ලගේ පැත්තේ.
ඊට පස්සේ අපි බලමු මේකේ වැලුවේෂන් කොහොමද කැපිටල් ස්ට්‍රක්චර් එක කොහොමද කියන ඩීටේල්. තියෙනවා ඉෂුව එක උගලන්ට මම පෙන්නනම් P ratios කොහොමද තියෙන්නේ C4 හරි මෙන්න තියෙන valuation method එක පැත්තෙන් කතා කරාම discount cash flow එක පැත්තෙන් මේකේ value එක ඉන්නේ 10 රුපියල් 19.25ක ඒ discount price එක පැත්තෙන් ගත්තොත් 22.1ක discount price එක P ratio එක පැත්තෙන් ගත්තොත් රුපියල් 18.38ක් කියලා තියෙනවා ඉතින් ඒක 18.4ක වගේ ප්‍රමාණයක discount කරලා කියලා තමයි valuation report වලින් පෙන්නන්නේ මේ තියෙන්නේ පහුගිය කාල සීමාව 2019 2020 2021 කාල පරිච්ඡේදයේදී මේකේ ලොන්ගේ price earning ratio එක සහ return on equity එක P ratio එක return on equity එක බලන්න ඒ තියෙන rate එකත් එක්ක ඒගොල්ලෝ ඒ වෙලාවේ තියෙන quantity එකත් එක්ක හොඳ return on equity එකක් තියෙනවා ඊට පස්සේ අපි යමු මෙන්න තියෙනවා මේ කොහොමද මේගොල්ලෝ ඉන්ඩස්ට්‍රි ඇවරේජ් එක අරගෙන තියෙන්නේ කියලා දේ. ඉතින් මේ කැටගරියේ තියෙන highestම P ratio එක තියෙන්නේ P ratio 13.47ක් Hayleys Fiber PLC කියන ආයතනෙට ෂෙයා මාකට් ලිස්ට්ලා තියෙන ආයතනයක්. ඉතින් lowest මේක TJ ලංකා PLC එක 12.13ක්. ඉතින් මේක ඉන්ඩස්ට්‍රි ඇවරේජ් එක මේගොල්ලෝ මෙතන කැල කරලා තියෙනවා 12.80ක් හැටියට. 12.80ක් හැටියට. ඊට පස්සේ net asset value එක වෙන කතා කරාම net asset value එක 2021 මාර්තු 31 audited accounts වලට අනුව 3.68යි price book value ratio එක 4 පාරක් කියලා කියන්නේ book value වගේ 4 ගුණයක් price එක තමයි කියන්නේ මේකට අරන් තියෙන රුපියල් 15 trade වෙන price එක හිතාගෙන තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ 15 බෙදීම 3.68. ඊට පස්සේ ඉෂුව කරලා තියෙනවා 2021 සැප්තැම්බර් 30ට financials unaudited financial හැබැයි ඒකෙදි ඒගොල්ලන්ගේ net asset value කොහොමද පේන්නේ වෙතේ 4.16ට වැඩි වෙලා තියෙනවා. ඉතින් price earning price book value ratio එක 3.60කට 3.6කට times වැඩි වෙලා තියෙනවා. දැන් මේ තියෙන IPO එකෙන් පස්සේ net asset එක 6.38කට adjust වෙනවා කියලා තමයි දක්වලා තියෙන්නේ මේ 2021 සැප්තැම්බර් 30 තත්ත්වයන්ට අනුකූලව. ඊට පස්සේ බලමු price book value ratio එක ගත්තා 2.44ක් තමයි industry average එක කියලා අරන් තියෙන්නේ. ඉතින් Hayleys එකේ TJ එකේ ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා තමයි තියෙන්නේ මෙතන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් කොහොමද මේ share allocation එක බෙදලා ගිහලා තියෙන්නේ. මෙතන පොඩි වෙනසක් තියෙනවා. වෙන දවස්වල අපි දකින්නේ නැති. මේක allotment එක තියෙන්නේ consultant company. The basis of allotment determined by the company in consultation with the CSC is as follows. ඉතින් මේ CSC එකේ consultation එකත් එක්ක කොහොමද මේ ඒගොල්ලෝ බෙදන්න බලාපොරොත්තු වෙන්නේ. retail investors කට 15.5ක්, unit trust එකට 10ක්, group එකේ employees කට 7.5ක්, non retailers කට 67ක්. ඉතින් මේකෙදි බලුවාම වැඩිම වාසියක් තියෙන non retailers ට මොකද 67ක දායකත්වයක් තියෙන. හැබැයි දැන් තව කියනවා බැරි වෙලාවත් බිලියන 3ට වඩා මේක අඩු වුණොත් ඔෆර් එක අඩු වුණොත් ඊට පස්සේ සලකන්නේ retail investor 40කුත් unit trust එකට 10කුත් non retailers 42කුත් සලකනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඒ බිලියන 3ට වඩා subscribe එක අඩු වුණොත් හැබැයි ගොඩක් වෙලා මේක බිලියන 4යි තියෙන. ඒ කියන්නේ මේක අන්ඩර් සබ්ස්ක්‍රයිබ් වෙන ඉතින් එහෙම දෙයක් නම් වෙන එකක් නැහැ. මෑත ඉතිහාසයේම අන්ඩර් සබ්ස්ක්‍රයිබ් වෙච්ච IPO එකක් නම් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට අපිට ඇප්ලිකබල් වෙයි කියලා හිතෙන්නේ මෙන්න මේ தත්ත්වය තමයි අපිට හිතෙන හැටියට. ඉතින් මෙතනදී කියනවා මේ non retail investor කෙනෙක් කියන කවුද කියලා කියන ඉතින් මේක රුපියල් ලක්ෂ 2ක් ඉන්වෙස්ට් කරන කෙනා non retail retail investment
රිටේල් ඉන්ඩිවිජුවල් කෙනෙක් හැටියට හඳුන්වනවා කියලා කියනවා. හැබැයි යම් අවස්ථාවකදී බිලියන 3ට වඩා අඩු වුණොත් ඒගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් එක ඒගොල්ලෝ රුපියල් ලක්ෂ හෝ ෂෙයාර්ස් 3000 වැඩි අගයකට මේ රිටේල් ඉන්වෙස්ටර් කෙනෙක් හඳුනා ගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට ලක්ෂ 2ක් උනට දාන්න පුළුවන් වෙයි රිටේල් කැටගරියේ. හැබැයි ට්‍රීට්මන්ට් එක යන්නේ එහෙම වුණොත් මෙන්න මේ ආකාරයට ඒක පොඩ්ඩක් උණු මතක තියාගන්න. ඉතින් ඕක තමයි මේ ෂෙයාර් ලොකේෂන් එක පැත්තෙන් කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එම් ඇප්ලිකේෂන් දාන ආකාර තියෙනවා. ඒක ඔන්ලයින් දාන්න පුළුවන්. උඩ ඇප්ලිකේෂන් එක බාර දීලා කරන්න පුළුවන්. ඊට පස්සේ බලමු කැපිටල් ස්ට්‍රක්චර් එක කොහොමද කියලා මේගොල්ලන්ගේ තියෙන. ඩිරෙක්ටර්ස් ලගේ කැපිටල් ස්ට්‍රක්චර් එක තියෙනවා. මෙන්න තියෙන්නේ දැනට තියෙන ෂෙයාර් හෝල්ඩින් එක සහ IPO එකෙන් පස්සේ තියෙන ෂෙයාර් හෝල්ඩින් එක. ඉතින් මෙතන තියෙන ෂෙයාර් හෝල්ඩින් එකේදී උගලන්ට පේනවා ඇති අලුතින් දැනට 1 බිලියන් ෂෙයාර්ස් තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ 260 තමයි අලුතෙන් එකතු වෙන්නේ. 20ක ප්‍රමාණයක් තමයි අලුතෙන් දායකත්වයේ දක්වන්නේ. ඉතින් මේක තමයි දැනට ඉන්න ඉන්වෙස්ටර්ස් කට්ටිය. ඉතින් එතනින් එහාට ලොක් වෙන ෂෙයාර්ස් මෙතන ලොක් වෙන ෂෙයාර්ස් IPO එකේදී ලොක් වෙන ෂෙයාර්ස් ඉතින් 96ක ෂෙයාර්ස් මාස 12ක් මාස 6ක් යනකම් වගේ ලොක් ෂෙයාර්ස් තියෙන එක IPO ඩේට් වලට ට්‍රේඩ් කරන්න බෑ මේ තියෙන ෂෙයාර්ස් ටික. එතනින් එහා පැත්තට මේ තියෙන ටික ට්‍රේඩ් කරන්න බෑ. ඉතින් පබ්ලික් හෝල්ඩින් එකයි අපි අලුතෙන් ඉෂුව කරන ටික තමයි ඩාටා අවේලබල් වෙන්නේ. ඊට පස්සේ හරි මේ තියෙන්නේ ලොක්කින් not applicable මේක ලොක් වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි බේසිකලි මේ කැපිටල් ස්ට්‍රක්චර් එකේ දැනට තියෙන දේ සහ ඉස්සරහට වෙන්න තියෙන ලිස්ට් උනන් පස්සේ තියෙන කොහමද ෂෙයාර්ස් මූවමන්ට් එක කියලා මම පෙන්නුවේ. ඉතින් මේකේ තව තියෙනවා ඔයගොල්ලන්ට පල්ලෙහාට ගියොත් එimhe ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂියල්ස් තියෙනවා. ඉතින් මෙමොරන්ඩම් එක දාපු රිසර්ච් ආටිකල් එකක් තියෙනවා. ඔයගොල්ලෝ කියවන්න. ඉතින් අපේ පැත්තෙන් අපි කියන්නේ මේක ඕකේ. මොකද විශේෂයෙන්ම ඕකේ වෙන්නේ USD earning පැත්තෙන් ලංකාවට ඉතාමත් හොඳ තත්ත්වයක් තියෙන ආයතනයක් ඉඳන්. මොකද මේකේ ෂෙයාර් ප්‍රයිස් එකට සාධාරණයක් මාකට් එකේදී වෙයි කියලා අපි විශ්වාස කරන හින්දා. ඉතින් මේ කිසිම රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි. අපේ පැත්තෙන් අපි කරන දේ තමයි අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඉතින් මේකේ තව ඩිස්ක්ලෝසර්ස් තියෙනවා, ඩික්ලරේෂන්ස්, annexes වගේක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලන්න. ඔඩිටර් එකම සෙට් එක තියෙන්නේ. ඉතින් මේකට තව ආටිකල් රිසර්ච් රිපෝට් එකකුත් දාලා තියෙනවා වෙබ්සයිට් එකේ. බලලා ඔයගොල්ලෝ ඩිසිෂන් එක ගන්න කල් තියෙනවා. ජනවාරි 12 වෙනකන් කල් තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයේ හම්බ වෙනකන් ඔයගොල්ලන්ට ස්තුතියි.